නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න. බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කන ලක්වාසි ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලපි ඔබට මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද අපි තුනුරුවන්ගුණ සිහිකරමින් කොහොමද කෙනෙක් බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය වඩන් මේකේ වටිනාකම මොකක්ද. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දජංග සූත්‍රය අපිට පෙන්වා භයංවා චම්පිතත්තංවා ලෝ මහන්සුවා කෙනෙකුගේ ජීවිතයේ බියක් තැතිගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇතිවුණොත් තුනුරුවන් ගුණ සිහි කරන්න. මෙන්න මේ කාරණා ටික අද අපි විස්තර ඇතුව තේරුම් ගන්න උත්සාහයක් ගමු. පිංහතුනේ දජංග සූත්‍රයේ පිරිවානා පොත් වහන්සේ තුළ ඇතුළත් ඔබ නිතර අහල තියෙන දේශනාව. මේ දේශනාවට මුල්ලුනේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ මේ සුරාසුර දිවිවරු අතර ඇතිවෙන යුද්ධයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංහතුනි දෙව්ලොව සුර අසුර පිරිස් නිතර දෙවියන් අතර නිතර ගැටුම් ඇතිවෙනවා. මෙන්න මේ දේවතාවරු ගැටුම් ඇතිකරගන්නකොට යුද්ධ ඇතිකරගන්නකොට සමහර වෙලාවට සුරයන් පරදිනු. සමහර වෙලාවට සුරයන් දිනනවා. එදකොට මේ දිනුම් පැරදුම් එක්ක නිතර යුද්ධවල ගැටිම් ඇතිකරගන්න මේ දිවිය පිරිස එක දවසක් මේ සුරාසුර යුද්ධකට සූදානන් වෙනවා. මේ යුද්ධකට සූදානන් වෙනකොට සුර දෙවියන්ගේ නායකය තමයි සක්‍ර දෙවියෝ. සක්‍ර දෙවියෝ තමන්ගේ දිවිය සේනාවට අමතලා මේ විදියට කියනවා දෙවිවරුණේ යුද පෙරමුණේ නුබලාට බයක් තැතිගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇතිවුණොත්. බයංවා චම්පිතත්තංවා ලෝ මහන්සුවා එමනම් අපිට පේනොත් දෙවියන්ටත් බිය ඇති වෙන. දෙවියන්ටත් තැතිගැනීම් ඇතිවෙන. දෙවියන්ටත් ලොමු ඩැහැ ගැනීම් ඇතිවෙනවා. ඒවගේම දෙවියෝ පලායන උට්‍රාසි පලායි තැතිගන්නවා බිහිතියට පත්වෙන දෙවියම් පලායන. එදකොට මෙවැනි තත්ත්වයක් යුද පෙරමුණේ ඇතිවුණොත් නොබලා බලන්න කියනවා මේ යුද පෙරමුණේ ඉදිරියේ සක්‍ර දෙවියන් ඉන්නවා කියලා තේරෙනවා. සක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බැලූ. දෙවියන් යුද පෙරමුණේ ඉන්නවා කියන්නේ සක්‍ර දෙවියෝ ඉදිරියෙන් සක්‍ර දෙවියන් වෙනුවෙන් සක් දෙවිඳුන්ගේ දජය ලෙල දෙනවා. දෙවියන් ඉදිරියෙන් ඉන්නවා කියන්නේ දජය ලෙල දෙනවා නම් කොඩිය දිහා බලලා හිතන්න කියනවා මම්මොකටද බයිවෙන්. අපේ නායක සෙම්පති දේවතාව සක්‍ර දේවේන්දය මේ යුද පෙරමුණ ඉන්නවා. අන්න හිතේ ඇතිවන බය නැති කරගන්න. බැරිවෙලාව සක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලන්න බැරිවුණු. වරුණ දෙවියන් යුද පෙරමුණේ නායකත්වයදෙන තවත් සෙම්පති දේවතාව. මේ දේවතාවගේ කොඩිය දිහා බලන්න. වරුණ දෙවියන් යුද පෙරමුණේ ඉන්නවා කියන්නේ ඒ දෙවියන්ගේ දජයේ කොඩිය යුද පෙරමුණේ ඉදිරියේ ලෙල දෙනවා. එහෙම උනොත් බය නැති කරගන්න මේ වරුණ දෙවියනුත් තින්නේ මම්මොකටද බයවෙන්. ඊළඟට බලන්න කියනවා ඊසාන දෙවියන් යුද පෙරමුණේ නායකත්වය දෙන තවත් සෙම්පති දේවතාව. ඊසාන දෙවියන්ගේ කොඩිය දජය යුද පෙරමුණේ ඉදිරියේ ලෙල දෙනවනම් මම්මොකටද බයවෙන්න මේ ඊසාන දෙවියන්ගේ දජයේ තියෙන්නේ අපේ නායක සෙම්පති දේවතාව ඉන්නවනේ කියලා බයි නැති කරගන්න කිය. ඊළඟට ප්‍රජාපති දෙවියන් ඒත් යුද පෙරමුණේ නායකත්වය දෙන සෙම්පති දේවතා කෙනෙ. ඒ දේවතාව ඉදිරියෙන් ඉන්නවා කියන්නේ ඒ දෙවියන් වෙනුවෙන් තමන්ගේ දජය ලෙල දෙනවා. එදකොට අපිට පේනවා මේ යුද්ධයට යනකොට දිවිය මේ දජ තියෙනවා ඒ දෙවිවරුන්ගේ දජ තියෙනවා. ඒ දජයත් අරගෙනයන් ඔබට මතක් කියෙනව ඇති දිවිය ලෝකන මේ මනුස්සලෝක අපේ රටේ මේ 30 අවුරුද්දක් තිබ්බ යුද්ධේ ජයගත් ආකාරය. ඔබට මතක ඇති ඒ සේනාංක යුද්ධ ජයගත්තට පස්සේ සිංහ කොඩියත් එක්ක ඒ සේනාංකවලට අදාළ කොඩිය ලෙල දෙන්න සැලැස්ව. එතකොට මේ අපේ ලංකාවේ හමුදාව ගත්තාම හැම හමුදාවම වෙන වෙනම සේනාංක ගොඩක්වී. ඒ සේනාංකවලට අදාළ කොඩි තියෙනවා. එතකොට ඒ වගේ ඒ සේනාංකයට අදාළ දජය ඉදිරියෙන් අරගෙන ගිහිල තමන් ජයග්‍රහණය කරාට පස්සේ ඒ රටේ සිංහ කොඩියත් එක්ක සේනාංකයට අදාළ කොඩිය ලෙල දෙන්න සැලැස්ව. එතකොට මේ තියෙන්නේ මේ ලෝකයේ තියෙන දේවල්. සක්‍ර දෙවියන් අසුරයන් එක්ක යුද්ධයට යන්න පෙර තමන්ගේ සුර දේවතාවරු පිරිසට කතා කරලා කියනවා දෙවියනි නොබලාට යුද පෙරමුණේ බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇතිවුණොත් එක්කො සක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලන් එක්කො වරුණ දෙවියන්ගේ කොඩිය දිහා බලන් එක්කො ප්‍රජාපති දෙවියන් එහෙම නැත්නම් ඊසාන දෙවියන් මේ දෙවිවරුන්ගේ කොඩි දිහා බලනකොට බිය තැති ගැනී නැතිවෙයි කිය.
බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කතාව බුදුවැසින් ජේතවනාරාමේ උන්වහන්සේ වැඩයින් හැබැයි බුදුරජාණන් වහන්සේට තිනවත් දිබ්බ චක්කු දිබ්බ සෝත. දිබ්බ චක්කු කියන්නේ මේ ළඟට සිද්ධ වෙන දෙයක් ඇස් දෙකෙන් දකිනවා වගේ බුදුරජාණන් වහන්සේට දිවසින් දකින්න පුළුවන්. දිවිය ලෝකෙ වෙන දේවල් ගන්ධකුටියේ නම් දකිනවා. බ්‍රහ්ම ලෝකෙ වෙන දේවල් ගන්ධකුටියේ නම් බුදුරජාණන් වහන්සේ දකිනවා. ඊළඟට දිබ්බ සෝත කියන්නේ සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවාගිය කනක් ඇසීමක් උන්වහන්සේට තියෙනවා. තැන් ඔබ හිතන්න ඔබට අපි සාමාන්‍ය කියන මේ මනුස්්‍යයන්ට ඇහෙන්නේ මේ හර්ටස් 20,000-20,000 අතරද විද්‍යාත්මකව ඒ වගේ පරාසයක් තුළ සංඥා ඔය සද්ද විතරයි ඇහෙන්න කියෙන්. සමහරුගෙන ඔය සත්තුන්ටනං ඊට වඩා අඩු සියුම් සද්ද ඇහෙනෝ සත්තුන්ට හොදට ඇහෙනවා. එතකොට එක සත්වයන්ගේ මේ හඬේ මේ කනට ඇහෙන ශ්‍රවණ පරාසයක් තියෙනවා. හැබැයි භාවනා කරලා දිවස් නුවනින් දිබ්බ සෝතය ඇති කරගන්න කෙනා ඒ පරාස සියල්ල ඉක්මෝ යනවා. එයාට ඈත කෙනෙක් කතා බහ කරන්දේ යාට දිබ්බ සෝතයෙන් ළඟ ඇහෙනවා වගේ අහන්න පුළුව. දෙවියන් කතා පස් කරන දේවල් යාට මනුලොව ඉඳගෙන අහන්න පුළුව. බ්‍රහ්ම ලෝක බ්‍රහ්ම දෙවිවරු කතා වෙන දේවල් අවධාන යොමු කරලා මේ ළඟ ඇහෙනවා වගේ යාට ඇහෙනවා. අන්නේ හැකියාවට කෙනවා දිබ්බ සෝතේ. එහනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳා. එදා මේ දෙවිවරු සුරාසුර යුද්ධයට පෙර සක්‍ර දෙවියන් තමන්ගේ පිරිසට මේ කියන අවවාද ටික බුදුරජාණන් වහන්සේ අහගෙන ඉඳලා. එදා දම්සභා මණ්ඩපේති භික්‍ෂූන් වහන්සේලාට මේ ගැන දේශනා කරා මහණෙනි සක්‍ර දෙවියන් යුද පෙරමුණට යන දෙවිවරුන්ට මේ විදිහ අවවාදයක් කර. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනී සක්‍ර දෙවියන් කියන්නේ කෙලෙස් සහිත කෙනෙ. වරුණ ඊසාන ප්‍රජාපතිය කෙනේ දෙවිවරුත්. ඒ සියලු දෙවිවරු කෙලෙස් සහිතයි. කෙලෙස් සහිතය බයවෙනුවත් ඇතිගන්නවා පලායනෝ. එහෙමනං තමන්ට බියක් තැතිගැනීමක් ඇතිවෙච්ච වෙලාවට. තවත් බයවෙන කෙනෙක්ගේ ගැන හිතල බය නැති කරගන්නේ කොහොමද. දැන් සක්‍ර දෙවියන් කියන්නෙත් කෙලේ සහිත කෙනෙ. ඊසාන ප්‍රජාපති වරුණ ඒ දෙවරුත් බයවෙනවත් ඇතිගන්න. එතකොට තමනුත් බයවෙච්ච ගමන් තවත් බයවෙන කෙනෙක් ගැන හිතලා කොහොමද බය නැති කරගන්න. මහණෙනි නුබලාට බුදුරජාණන් වහන්සේ කාරණය මුල් කරගෙන. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ට අවවාදයක් කරනවා. ඒ තමයි මහණෙනි නුබලා කැලෑවල වෙන්න පුළුවන්. මහ වනාන්තරවල උක්ෂමූලවල ගස් එක්කො ගස් හෙවනක. සුඥාගාරක කිසිම මනුස්සවාසයක් නැති ඈත නිහඬ පලාතක. බණ භාවනා කරනකොට බිය තැති ගැනීම් ඇතිවෙන සමාල්ලාවට කැලේ භාවනා කරනකොට මහා භයංකාර හඬ ඇතිවෙන. බිය ඇතිවෙන තැතිගන්න ලොමු ඩැහැගන්න සමහරුන්. භයංවා චම්බිතත්වංගා ලෝමහන්සුව. එවැනි වෙලාවක බුදුරජාණන් වහන්සේව හිතන් අන්න බුදුහාන්දුරුව ශ්‍රාවකයන්ට පෙන්ලදීපුදේ. නොබලාට බයක් තැති ගැනීමක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ ගැන හිතන් මම සරණකිය බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචන්න සම්පන්නයි සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා කියලා ගුණවසයෙන් බුදුරජාණන් වහන්සේ ගැනම හිතන්න කිය. ඇයි උන්වහන්සේ බිය තති ගැනී නැති කරපු කෙනෙ. උන්වහන්සේ සියලු ක්ලේෂයන් ප්‍රහාණය කරපු කෙනෙ. කෙලෙස්වලින් රැකවරණයක් හොයන්නේ නෑ. බුදුවරුන්ට බිය තැති ගැනීම ඇති වෙන්න ඔබ දන්නවා පාපී මාරය වසවර්ති මාරය උන්වහන්සේ බුදුවෙන්න උත්සාහ කරද්දි මොනතරම් බිය තැති ගැනීම ඇති කරවන්න උත්සාහ කරාත් ඒත් උන්වහන්සේ අධිෂ්ඨාන ශක්තියෙන් බෝධි මූලයේ දස බිම්බරක් මාර සේනාව පරාජය කර. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා බෝධි මූලේ වැඩ ඉන්නකොට මාරය නොඒක් දේවල් කරන මාර දුවරු ඇවිල්ල තන්හා රතේ රගා කියනවේ මාර දුවරු එකක විදිහට කෙලෙස් ඇතිවෙන උපක්‍රමේදුව. උන්වහන්සේගේ එක සිතුවිල්ලක් උන්වහන්සේ හැත් කැල්ලවත් ඒ දිහා බලන්නේ නෑ. එතකොට අපිට පේනො මේ ලෝකේ නාලාගිරි හස්තිය අයනකොට උන්වහන්සේ පැන්ලදිවෙන නාලාගිරි හස්තියාට බුදුරජාණන් වහන්සේ ඔහුව දමනය වෙන මේ සියෙන් ආපු හස්තියෙක්න මේ රාකල පෝලා හින්දුවෙන් ඇනල කුලප්පු කළ යොපු හස්තිය බුදුරජාණන් වහන්සේක පියවරක් අත්තා පසට තියන්න නැතුව ශ්‍රී හස්තයේ දිගු කරලා අර හස්තියට කිනා හස්තිය නොබ මේ හැප්පෙන්නේෙ තතාගතයන් වහන්සේ නැමති මහා හස්තිරාජයෙක් එක්ක නේද. නොබ දුකට පත්තේ හිත පහදවාගන් නොබට බොහෝ කාලයක් යහපත පිණිස හේතුවෙනු. මේක වැටහුණා. එදා ඉඳං ඒ ඇත්ගාල හිටපු කීකරුම හස්තිය බවට පත්වනාකින් දන නමල බුදුරජාණන් වහන්සේට හොඳ වැල උත්සල වන්දනා කර. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මරන්න දුනු සිල්පීන් එදෙව්ව කියලො බහල ඇති දේවදත් අඩුගාන මේ ආරක්ෂාවට කියල බුදුහාමුදුරු සාමාන්‍ය මිනිස්සු ඉන්නවන් මේ ආයුධතියාගන්න ආරක්ෂාවට
මොනවා හරි ආරක්ෂාවක් කරගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කෙලෙස් වලින් රැකවරණය හොයන කෙනෙක් නෙමේ. කිසිම බිය තැති ගැනීමක් ඇති කෙනෙක් නෙමේ. ආරක්ෂාවට කියලා භික්ෂූන් වහන්සේලා වටේ තියාගෙන හිටියේ නෑ. උන්වහන්සේට රජවරු සිටුවරු කවුරු මොන තරම් දැනෑදුරුම්කත් තිබුණ රජ්ජුරුවන්ගේ රාජ්‍ය ආරක්ෂාවක් කිල්වෙන තමන්ගේ ආරක්ෂාවට. ඒ නිසා බුදුරජාණන් වහන්සේව ගැන හිතන්න කිය. ශ්‍රාවකයකුට බියක් තැති ගැනීමක් ඇති වුණු අන්න හිතන්න මම සරණගේ මගේ ශාස්තෘන් වහන්සේ නිකලෙස් කෙනෙක්. උන්වහන්සේ බිය තැති ගැනීම ප්‍රහාණය කරපු කෙනෙක්. උන්වහන්සේ නික්ලේශී හදවතක් ඇති කෙනෙ අරහන්. ඊළඟට හිතන්න කෙන මන් සරණගේ මගේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කරා වගේමයි උන්වහන්සේ ගුරූපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්තා. සම්මා සම්බුදු කෙනෙ. එතකොට මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතනකොට ශ්‍රාවකයන්ට තියෙන බිය ඇති ගැනීම නැතිවෙනවා කිය. දැන් බලන්න මිනිස්සු කොච්චර බයවෙනවාද කියලා. ඉස්සරට වඩා මිනිස්සු දැන් සමහරු බොහොම බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. ඔබ බලන්න ඔබේ පැරණි ආච්චිල සියල ඉස්සර ගම්මානවල ජීවත්වෙච්ච මිනිස්සු සමහරු නිදාගත් එලි මහනි. ඉස්සර සමහරු ස්තෝපයක බූරු ඇඳත්දාගෙන බලන්න ගංවල පරණ ඔබේ ආච්චිල සීලගේ ජීවිත ගැන හිතන් ගෙවල් ඇතුළ නිදාගත්තේ සමහරලාට පොඩි ළමයි ටික ගෑනු දරුවටික ගෙවල් ඇතුළ නිදාගන්න. එක්කො තාත්තා සීයා පිරිමිය එක්කො නිදාගත්ත එක්කො පිළිගන්න එලි එක්කො පැදුරක පිළේ බූරු ඇඳක එලි මහන නිදාගන්න. එහෙම නිදාගන්නකොට සමහර වෙලාවට රාත්‍රී බයවෙනවා තැතිගන්න. එවැනි බිය තැති ගැන ඉස්සර මිනිස්සුන්ට නීතර ඇති වුණ මිනිස්සු බය වුණ. අමු සොහොන් කියල ඉස්සර මහා වනාන්තර සොහොන් තියෙන. දැන් සොහොන්නෙමේ දැන් සොහොන් දැක්ක හමත්නිකං ඒවා පාක් එකක් වගේ මල්වාවලා බොහොම ලස්සන්ට ඉස්සර හොල්මන් දැන් මේ සොහොන් දිහා බලනකොට එහෙම මිනිස්සුන්ට බිය ඇති ගැනීමක් නෙමේ. මිනිස්සුන්ට ගිහිල සොහොන ඇතුළට ගිල කාල බීල ටිකක් විනෝද වෙලා හාන්සි වෙලා ඉඳල එන්න හිතෙන් දැන් සොහොන් නිකං ඒ වගේ. හැබැයි ඉස්සර සොහොන කියන්නේ මහා බිය ජනක තැනක් මිනිස්සු යන්නේ බයි සොහොන් මැදින් යනකොට ඒ පලාතින් යන්නෙත් මිනිස්සු මහා බයකි. එදකොට මේ වගේ මිනිස්සු බිය ඇති ගැනින් ඇති වුණ. ජානන් වහන්සේ වදාලා ඔබට බුදුහාදුරන්ගේ ශ්‍රාවකෙක් හැටියට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සිව්වනක් ශ්‍රාවකයන්ට භයංවා චම්බිතත්තංවා ලෝමහන්සුව බිය තැති ගැනීම් ලොමු ඩැහැ ගැනීම ඇතිවෙච්ච හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේව ගුණවසයෙන් හිතන් බුදුගුණ එකින් එක සිහි කර එතකොට බිය තැති ගැනීම් දුරුවෙන. බැරි වෙලාවත් බුදුගුණ හිතාගන්න කලබලයට අමතක වුණු ධර්මය ගුණ හිතන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නං ඒ කාන්තින් ස්වාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි එහි පස්සිකෝපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි කියලා ධර්මය ගුණ හිතන්න එකින් එක ධර්මය ගුණ හිතන්නක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාව ගුණවසයෙන් හිතන් සමහර වෙලාට බුදුරජාණන් වහන්සේව ධර්මය සිහිකරගන්නත් කලබලට බැරිවෙන්න පුළුව. එහෙම උනහම රහතන් වහන්සේලා ගුණවසේ නික්ලේශී මහරහතන් වහන්සේලා උන්වහන්සේලාත් බිය ඇති ගැනින් නැතිකරපු පිරිසා. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුර ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයන් සුපටිපන්න උජපටිපන්න ඥාය පටිපන්න සාමිංචි පටිපන් මේ ගුණවලින් යුක්තයි කියලා ඒ මහරහතන් වහන්සේලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසූ මහශ්‍රාවකයන් වහන්සේලා මහරහතන් වහන්සේලා ගුණවසයෙන් හිතන්නකි. අන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පෙන්නපු ක්‍රමේ ඔබට ජීවිතයේ කොයි මොහොතක හරි අද බොහෝ වෙලාවට අපිට පේනවා මිනිස්සු බයක් ඇතිවෙච්චකමගේ කොන්න නූලක් දාන්න. බයවුනා කියලෙක කොහැරි තොයිලයක් නටන් මිනිස්සු බයවුනා කියල දුවන්නේ ඒ වගේ දෙෙහි කෙඩියක් කපාග නුවට තමයි දුවන් බුදුරජාණන් වහන්සේ පෙන්වේ බියක් ඇති ගැනීමක් ඇතිවෙච්චකමම් බුදුගුණ හිතන් දහම් ගුණ හිතාන සඟගුණ හිතන් පිංහතුනී බුදුගුණ අචින්තියයි අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ ඒ අචින්තිය බුදුගුණ ගැන ඔබේ හිත පැහැදුනානං ලැබෙන විපාකයක් අචින්තිමයිකෙන් දැම් බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලෙකට පෙර තමයි ඔය විශාලා මහනුවර අරබුදය හටගත්තේ. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාල එනකොට මේ අරබුදය උපරිමේ මිනිස්සු දවසට 50-100 මැරෙනවා. ලෙඩරෝගවලින් වසංගත රෝග විශාල වසයෙන් පැතිරිලා කිසිම විකල්පයක් නෑවුන්ට බේරේ. ඊළඟට අමනුස්ස බලවේක මුළු නගරේම අමනුස්්‍යයන්ගේ ග්‍රහණයකට හසුවෙලා. මිනිස්සු ලෙඩ වෙලා තැන් තැන්ගොල ඉළඟට දුර්භීක්ෂයක් කෑමබීම නෑ වතුර නෑ වැස්ස නෑ නියගේ මේ වගේ විශාලා මහනුවර නගරෙම විශාල අවාසනාවන්ත ඉරණමකට පත්වෙලා. බුදුරජාණන් වහන්සේ බුදුවෙලා වේලු අනාරාම වැඩඉන්නකොට තමයි එදා බැරිම තැන විශාලා මහනුවර ලිච්චවෙන් එකතු වෙලා අපි කොහොමද මේ විපතේ මිදෙන්න කියල සාකච්ඡාවක් කරනවා.
එතන හිටියා රජගහනුවර ඉඳං ආපු උපාසක කෙනෙක්. මේ උපාසකතුමා තමයි අර පිරිස ඉදිරියේ සිහිපත් කරේ එක එක්කෙනා එක යෝජනා කරා මේකට යාගයක් කරන්න ඕන. බිලි පූජාවල් තියන්න ඕන. ඉස්සර වැඩිපුර තිබ්බේ හරක්ගේ බෙල්ල කපලා යාග කරනවා. ඒක තමයි ඒක ආගමික විශ්වාසවල තිබුණේ. එතකොට මේ සත්ව බිලි පූජා එක්ක යාග සමහරු කිය යාගයක් කරන්න ඕන. සමහරු කිය ඕව කරලා හරියන්නේ අන්න නිගණ්ඨනාත පුත්ත ඉන්න. එතුමාව ගෙන්නන්න. සමහරු කිව සංජය බෙල්ලට්ටි පුත්ත මහා පිං ඇති කෙනෙක් එතුමාව ගෙන්නන්න කිය මේ රාජ්‍යයට. ඔහොම එක යෝජනා කරනකොට අර පිරිස අතර හිටියා තිරුවන් සරණ ගිය වේළුවනාරාමෙන් බණහල රජගහනුවරට ආපු උපාසක කෙනෙක්. ඔහු නැකිටලා උතුරු සලු ඒකාංස කරලා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න දිසාවට දෑත් නලලි තියලා බුදුගුණ කියල වැන්ද. ඒ භාග්‍යතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා. උන්වහන්සේ ඒ කාන්තේ මරහන් සම්මා සම්බුද්ධයි. විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියලා බුදුගුණ කියලා වන්දනා කර. වන්දනා කළ කිව ලිච්චවීවරන්නේ මේ රාජ්‍යයට තුනුරුවන්ගේ ආශිර්වාදි ලබාගත්තොත් නම් මේ තියෙන රෝග දුරුභික් සමනුස්ස තුම්බිය දුරුකරගන්න පුළුවන්. අන්න ඒ භාග්‍යවත් මහා බුදුරජාණන් වහන්සේ මහා පින් ඇති මහා වීරයන් වහන්සේ රජගහනුවර වේළුවන පුුණ්‍ය භූමී වැඩඉන්නවා ලෝකෙ පහළ වෙලා. උන්වහන්සේගේ අග්‍රදායකයා බිම්බිසා රජ්ජුරුවන්ගෙන් අවසර අරගෙන ඒ බුදුරජාණන් වහන්සේ මේ රාජ්‍යයට වඩම්මන්න කියව. දැන් ඔන්න ඒ වෙලාවෙ තමයි විශාලා මහනුවරට බුදුරජාණන් වහන්සේ වඩම්මන යෝජනාව ඇතිවුණ ඔය විදි. එදා නියමිත දවසේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වැඩම කරලා ගංගානං ගඟින් පැන් එකක් පෙරලා බුද්ධ අධිෂ්ඨානෙන් බුදුරජාණන් වහන්සේ තුනුරුවන්ගුණෙන් අධිෂ්ඨාන පිහිටෙව්වකි. ඔය රතන සූත්‍රය පුරාම තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ සත්‍යක්‍රියාව. ඒ සත්‍යක්‍රියාවෙන් තුනුරුවන්ගේ අධිෂ්ඨාන පිහිටෝල ආනන්ද හාමුදුරන්ට දුන ආනන්දය මේ නගරේ ප්‍රාකාර වලලු 3 වටා යමින් නගරයට පිරිත් පැන් එහෙන්න කියලා. ආනන්ද හාමුදුරු නගරයට පිරිත් පැන් එහෙනකොට අර බුදුගුණ බලයෙන් දම් ගුණ බලයෙන් සංඝගුණ බලයෙන් නගරේ මිනිස්සුන් සුවපත් වුණා. රෝග පීඩාවලින් වේදනාව ඉඳගෙන මරණාසන්නව හිටපු මිනිස්සු සැනින් සුවපත් වුණ. මේ බුදුගුණ මහා ආශ්චර්යයි. බුදුගුණ අචින්ත්‍යයි. ඒ බුද්ධ අධිෂ්ඨානයේ බලය කියන්නේ මහා පුදුමයි. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරා ආනන්ද හාමුදුරුවෝ අර මල් කිනිත්තක් අරගෙන පැන් එහෙනවා. ඒ පැම් බින්දු සුළඟේ හමාගෙන ගිහිල්ලා රෝග දුරුභික් සමනුස්ස පීඩාවන්ගේ පීඩාවිදින මනුස්සයන්ගේ ශරීරවල මේ පිරිත් පැන් දැවටේවා. ඒ සැනින් ඔවුන් සුවපත් ඒවා කියල බුද්ධ අධිෂ්ඨානයක් කර. ඒ පිරිත් පැන් නගරයට එහිනකොට ඒ පැම්බින්දු සුළඟේ හමාගෙන ගිහිල මිනිස්සුන්ගේ ශරීරවල දැවටෙනකොට. ඒ ශරීරවලට අරක්ගත් අමනුස්්‍යයන් ආපසු නොබලා නගරය අතහැල්ල දිව්ව කිය. බුදුරජාණන් වහන්සේ නගරයට පිරිත් පැන් ඉහල තමයි සංඝයා සමඟ නගරයට වඩින්. තතාගතයන් වහන්සේ විශාලා මහනුවර නගරයට සිරිපතුල තබනවා සමගම එකිනෙකට වෙනස් වැසි 7ක් ඇදහැලුණ කියල ධර්මයේ සඳහන් වෙන. මල් වැස්සක් පිණිවැස්සක් පොද වැස්සක් ඔය විදිහට එකිනෙකට වෙනස් වැසි 7ක් ඇදහැලෙනු. අර නගරේම තියෙන නියගේ දුරුුණ තැන් තැන්ගොල මිනිස්සු මැරිලා දුගද හමමින් සත්තු මැරිලා මේ තිබිච්ච දුර්ගන්ධය ඒ මලකුණු හේදිලා ගිහිල්ලා නගරම පිරිසිදු භාවයට පත් වුණ. හැබැයි ආශ්චර්ය කියන්නේ බුද්ධ ප්‍රමුඛ සංඝයා නගරේ මැද තියෙන කූටාගාර ශාලාවට වඩිනවා. බුදුරජාණන් වහන්සේවත් සංඝයාටවත් බාධාවක් නැතුව දෙපසට පමණක් වැසි ඇදහැලුනා කියල දේශනාව සඳහන් වෙන. එදා බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල දෙව්බමුන්ට ආරාධනා කරලා රතන සූත්‍ර දේශනා කර පිංහතුනේ රතන සූත්‍රය තියෙන්නේෙත් බුදුගුණ දහම්ගුණ සඟගුණ ගැන තියෙන සත්‍යක්‍රියාව. ඒ සත්‍යක්‍රියාවේ ඒ බුද්ධ වචනය ආනුභාවේ මේ සියලු දෙනාට යහපතක් වේවා කියල තමයි බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරන්න. බුදුගුණ දහම්ගුණ සඟගුණ වල තියෙන ආශිර්වාදය මහා පුදුමයි. එහෙමනං ඒ උතුම් ආශිර්වාද බලය විශාලා මහනුවර තුම්බිය දුරුවන පිංහතන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යම් කිසි ශ්‍රාවකෙක් නිතර බුදුගුණ හිතනවා කියන්නේ පුුණ්‍ය ගංගාවක් ජීවිතය රැස්වෙන. නිතර ධර්මී ගුණ ශ්‍රහි කරනවා කියන්නේ ඔහුගේ ජීවිතයට තව පුුණ්‍ය ගංගාවක් රැස්වෙන. නිතර ඔහු සඟගුණ සිහි කරනවා කියන්නේ ඔහුගේ ජීවිතයට තවත් පුුණ්‍ය ගංගාවක් රැස්වෙන. බුදුගුණ දහම්ගුණ සඟගුණ සිහි කරන කෙනා පුුණ්‍ය ගංගා 3ක් රැස් කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ.
එනිසා පිංහතුනි ඔබ නිතර බුදුගුණ දහම්ගුණ සංගුණ සිහි කරන්න. බුදුගුණ හිතීම භාවනාවක්. ඒකට ධර්මය කියන්නේ බුද්ධානුස්සති භාවනාව. ධර්මය ගුණ සිහි කරන එක ඒකත් භාවනාව. ඒකට ධර්මය කියන්නේ ධම්මානුස්සති භාවනාව. ඔබ සංගුණ හිතනවනං මහරහතන් වහන්සේලා ගුණ වසයෙන් සිහි කරනවන ඒකත් භාවනාව. ඒකට ධර්මය කියන්නේ සංගානුස්සති භාවනාව. පිංහතුනේ පුඤ්ඥාපි සන්ද කියලා දේශනාවක බුදු හාමුදුරුව පෙන්නවා බුදුගුණ දහම්ගුණ සංගුණ සිහි කරන කෙනා ජීවිතයට පුුණ්‍ය ගංගාතුනක් රැස් කරන. ඒ නිසා නිතර බුදුගුණ දහම්ගුණ සංගුණ හිතන් පිංහතුනේ සද්ධාව තමයි ධර්මමාර්ගයට ඇතුල්ලෙන පලවෙනි දොරටුව. සද්ධාවෙන්මයි බුද්ධ ශාසනයට බැසගන්න තියෙන්. සද්ධාවෙන්මයි ශාසනයට ඇතුල්ලෙන්. ඒ සද්ධාව ධර්මී පෙන්නන කොටස් දෙකට. ඒ තමයි සමහර වෙලාවට බුදුගුණ මොනවත් දන්න ඇතු. දහම් ගුණ දන්නෙත් නෑ සඟගුණ දන්නෙත් නෑ පුංචි කාලි බලන්න පොඩි දරුවන්ට පුතේ මේ බුදු සාදු වඳින්න කියන ඒ දරු සාදු කියලා වඳින හර කියනදී කරනවා. අම්මල තාත්තලා පිරිත් කියනකොට බුදුන් අඳනකොට බලාගෙන ඉඳලා ඒ විදියට කටහොල්ලලා ගාත කෑලි කෑලි කියන. එතකොට පොඩි දරුවන්ට මෙහෙමයි මල් පූජා කරන්න මෙහෙමයි බුදුන් අදින කියලා කරවන. එතකොට ඒ වගේ මේක අර්ථයක් ධර්මයන් නොදැනගත්ත පිනක් රැස්සෙනවා. බුදුන් අදිනකොට පින් රැස්සෙනවා. එහෙම පින් රැස් කරගන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙකුට ඔය වගේ උපතින් ආපු සද්ධාවක් තියෙන. ඒ සද්ධාව බොහෝ දෙනෙකුට වයසට යනකම්ම ඒ සද්ධාවම නන්තියෙන්. අවබෝධයක් නැති සද්ධාව. ඒකට ධර්මය කියන්නේ අමෝලිකා සද්ධහා. මතක තියාගන්න අමෝලිකා සද්ධාවෙන් පින් රැස්වෙන. ඔබ අමෝලිකා සද්ධාවෙන් හරි මල් පූජ කරනකොට මල් කඩනකොට පෙරහැරක යනකොට බුදුගුණ කියනකොට චෛත්‍යයකට හරි බෝධියකට හරි බුදුගුණ කියලා පැන් කලයක් පූජ කරනකොට ගිලම් පස බුද්ධ පූජාතියන ඔය කරන හැම පින්කමක්ම අමෝලිකා සද්ධාවෙන් පින්කං කරන්න පුළුව. ඒ හැම වෙලාම පින රැස්සෙන. හැබැයි භයානක දේ තමයි පොඩ්ඩ වැරදිච්ච ගමන්. ඒ රැස්සුනාට වඩා විශාල අකුසලයක් අමෝලිකා සද්ධාව තුළ මිනිස්සු රැස් කරගන්න මේ බුදුන් අදිනා මේ බැන බැනායන. මේ බුදුරජාණන් වහන්සේටත් එක්ක පොඩ්ඩ බැරිවෙච්ච ගමන් තුනුරුවන්ටත් එක් ගරහන්. සමහරු බුදුන් මදින්නෙම ධර්මයට අනුවනෙමයි ඔවුන්ගේ චේතනාව තියෙන්නේ එක්ක වැරදි දෙයක්. බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා පෙන්නපු ලෝක ධර්මතාවයක් ඔහු මල්ටිකක් පූජ කරලා හිතනොන්නෑ මේක නිත්‍ය වෙන්න මේක මට ඕන විදියට තියෙන්න ඕන. තමන් බුදුන් ඇඳනම් ලෙඩ නොවීන්න ඕනේ. අපි මෙච්චර දන් දෙනවා අපිටමයි මේ කරදර කියලා හිතන. එතකොට ලෙඩ වෙනම එක වයසට යනක ප්‍රියයන්ගෙන් වෙන්වෙන එක අප්‍රියන්න එක එකතු ඕක ලෝක ධර්මතාවය. කැමතිදේ නොලැබීම යං පිච්චන්න ලබති තම්පි දුක්ක එක ලෝක ධර්මතාවය. ඒක මලක් පූජ කරලා පහනක් පූජ කරලා බුදුන් ඇඳල අපිට ලෝක ධර්මතාව වෙනස් කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අවබෝධයෙන් තොර ඇතිවන සද්ධාවෙන් පිනක් රැස්සුනාට ඊට වඩා පොඩ්ඩ වැරදිච්චකම මිනිස්සු මහවිශාල අකුසල් රැස් කරගන්න. පින කියන්නේ ඒ අමෝලිකා සද්ධාව සැනින් වෙනස් වෙන. ඒකට අමෝලිකා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ පරිප්ලව පසාදස්ස පඤ්ඥාන පරිපූරති. ඉල් පෙන සද්ධාව වෙනස් වෙන සද්ධාව සැලෙන සද්ධාව. එතකොට ඉල් පෙනවා කියන්නේ නිකන් සද්ධාව වගේ පේනවා. සැලෙන සද්ධාව සැලෙනවා වෙනස් වෙන පොඩ්ඩ වැදිච්ච පොඩි දෙයක් ඇති හිතරිදෙර. සමහලාවට දානයක් දෙනවා නම කියවුන්නෑ කියලා කේන්තියන්. දානෙත් පූජ කරලා හොඳට පින්කමත් කළ හැබැයි තමන්ගේ නම කියලා නැපිරිස ඉස්සර. එතකොට හිතර මේ දීපු දාන වැඩන්න අපරාධ අපේ නමවත් කීවෙන අන්න කේන්තියන. එතකොට අපිට පේන මේ වගේ බොහෝ පිරිසක් අමෝලිකා සද්ධාව තුළ පින්කරාට නොදැනීම අකුසල් ගොඩාක් රැස් කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ කෙනෙක් ආකාරවතී සද්ධාව ඒක තමයි ප්‍රඥාවට උපකාර වෙනදේ ප්‍රඥාව පිරෙනවා කීව. අවබෝධයෙන් යුත්ත සද්ධාවෙන්. ඒ අවබෝධයෙන් යුත්ත සද්ධාවෙන් ප්‍රඥාව ඇති කරගන්න නං අවබෝධයෙන් බුදුගුණ සිහි කරන්න. ධර්මීගුණ හිතන්න සඟගුණ හිතන් පිංහතුනේ දවසක් දෙවිවුරු බුදුරජාණන් වහන්සේ මොන ගැහිලා දේවතාවරු පිරිසක් කියනවා යමෙක් අවබෝධයෙන් බුදුන් සරණ ගියාද ඒ අය නං අපායවල්ලොට වැටින් නෑකීව. පහය මානු සන්දේහම් මේ මිනිස් කය මිනිස් දේහය අතහරිනකොට දේවකායා පරිපූරෙස් සන්තියේ කාන්තයෙන් සුගතියේ ඉපදනවා. එනම් අපිට පේනවා බුදුන් සරණ ගියයි කාන්තයෙන් සුගති යනෝ. හැබැයි බොහෝ පිරිසකට බුදුන් සරණ ගිහිල්ල බුද්ධන් සරණං ගච්ඡාමි කියපු අයගෙන් බොහෝ පිරිසකට සුගති යන්න බැරිවුණානං ඔබ හිතන් ඔබේ ඥාතීන් අතර හිතවතුන් අතර මිය පරලවගේ අසල් වැසිව අතර සුගති යන්න බැරිවුණානම් බැරිවුණේ අමෝලිකා සද්ධාව විතරයි තිබ්බේ. අවබෝධයෙන් යුත්ත සද්ධාවක් නෙමේ. ඒ අමෝලිකා සද්ධාව නිසාමයි සුගතියක යාගන්න බැරිවුණේ.
අවබෝධයෙන් සද්ධාව පිහිටියා නං සුගතිය යන පාර විවෘත වෙන විවරයි. යා ඒ කාන්තෙන් සුගති යනු. එනිසා පින්වතුනේ කෙනෙකුට මාර්ග ඵල අවබෝධය කරා යන්න. සුගතිගාමී වෙන්නත් සද්ධාව තමයි බලවත්මදේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම හැටියට පෙන්නනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. බෝධිපාක්ෂික කියන්නේ චතුරාරි සත්‍ය අවබෝධයට උපකාර වෙන ධර්ම 37ක් තියෙන. ඒවට ධර්මය කියන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම අතර පංච ඉන්ද්‍රිය ධර්ම පටන් ගන්නෙම සද්ධා ඉන්ද්‍රිය. සද්ධාව ඉන්ද්‍රියක්. බුදුගුණ දහම්ගුණ සංගුණ හිතලා ඇති කරගන්න සද්ධාව ඉන්ද්‍රියක් යන ඔබේ ජීවිතය හා බැඳිච්ච දෙයක් කරගන්න. ඒ කියන්නේ දැන් ඔබේ ඇස ඉන්ද්‍රියක්, කන ඉන්ද්‍රියක්, නාසය ඉන්ද්‍රියක්. ඇයි මේවට ඉන්ද්‍රියන් කියන්නේ ඔබේ ජීවිතයත් එක්ක බැඳිලා තියෙන. අද මං ගමනක් යනවා කියලා ඇස් දෙක තියලා යන්න බෑ. පරිස්සමට ආරක්ෂාවට කියලා කන ගලවලා තියලා යන්න බෑ. එතකොට මේවා ශරීරයත් එක්ක බැඳිච්ච ඉන්ද්‍රිය. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහක් ජීවිතයත් එක්ක බැඳිච්ච කරුණු පහක් ධර්මාවබෝධයට යන ශ්‍රාවකය ඇති කරගන්නට ඕන. ඒ තමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය ධර්ම. ඒ පංච ඉන්ද්‍රිය ධර්මවල පළවෙනි මේක තමයි සද්ධා ඉන්ද්‍රිය. තුනුරුවන් ගැන සද්ධාව ඉන්ද්‍රියක් හැටියට ජීවිතය ඇති කරගන්න. ඉන්ද්‍රියක් හැටියට ඔබේ සද්ධාව ජීවිතය තුළ දියුණු කරගන්න. එතකොට ඒක ජීවිතයේ බැඳිච්ච දෙයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඔබේ ජීවිතයත් එක්කම ඔබත් එක්කම ඉන්නවා සද්ධාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ බදාළ බලයක් හැටියට සද්ධා බලං බෝධිපාක්ෂික ධර්ම අතර සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය හැටියට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා පංච බල ධර්ම බුදුහාඳුරෝ ගන්න. ඒ බල ධර්ම අතරත් සද්ධාව පළවෙනියටම තියෙන බලයක්. ධර්ම මාර්ගය යන ශ්‍රාවකයාට තමන් තුළ ලොකු බල ධර්මයක් තමයි සද්ධා. ඊළඟට ආර්ය ශ්‍රාවකයාගේ නිවන කරා යන කෙනාට සීක බලයක් කියන. සීක කියන්නේ මාර්ගය වඩන කෙනාට. පිංගතුනේ ධර්මයේ සඳහන් වෙනවා සද්ධානුසාරී ධම්මානුසාරී. ඒ අයට ධර්මයේ කියන්නේ සෝවාන් මාර්ගය. ඒ මාර්ගයට ආපු කෙනා ඊළඟට සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා. සකදාගාමී මාර්ගයේ වඩන කෙනා සකදාගාමී ඵලයට පත්වෙච්ච කෙනා. අනාගාමී මාර්ගයේ වඩන කෙනා අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා. අරහත් මාර්ගයේ වඩන කෙනා රහතන් වහන්සේලා. මේ විදිහට යදිදං චත්තාරි පුරිස යුගානි අට්ට පුරිස පුද්ගලා කියලා පුද්ගලයෝ 8 දෙනෙක් ගැන ඔබ අහලා ඇති. මේ 8 දෙනාගෙන් රහතන් වහන්සේ හැර අනෙක් සියලුම දෙනාරෙන් 7 දෙනාම සෝවාන් මාර්ගයේ ගමන් කරන සද්ධානුසාරී ධම්මානුසාරීයයි. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා, සකදාගාමී මාර්ගයේ යන කෙනා, සකදාගාමී ඵලයට පත්වෙච්ච කෙනා, අනාගාමී මාර්ගයේ යන කෙනා, අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා, අරහත් මාර්ගයේ වඩන කෙනා. ඒ සියලු දෙනාට කියන්නේ සීක. ඒ අය ධර්ම මාර්ගයේ වඩන අය. අරහත්ත්වයේ පිණිස තාම හික්මෙන වීරිය වඩාගෙන යන පිරිස. ඒ නිසා ඒ අයට කියනවා සීක පුද්ගලයෝ. ධර්ම මාර්ගයේ වඩලා අවසන් වුණා නම්, රහත් වුණා නම් රහතන් වහන්සේලාට කියන්නේ අසීක, හික්මිලා ඉවරයි. අන්න සීක පුද්ගලයන්ට ධර්ම මාර්ගයේ වඩන්න අරහත්ත්වයේ කරා යන ශ්‍රාවකයන්ගේ පළවෙනිම බල ධර්මයේ තමයි සද්ධාව. ඒ නිසා සීක බලයක් හැටියට, ඉන්ද්‍රියක් හැටියට, බල ධර්මයක් හැටියට කෙනෙක්ගේ ජීවිතය තුළ බුද්ධ ශාසනයට ඇතුල් වෙන කෙනෙකුට ප්‍රධානම දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව. පිංගතුනී සද්ධාවෙන් ඔබ ධනවතෙක් වෙන්න. සප්ත ආර්ය ධනය බුදුරජාණන් වහන්සේ පෙන්වන ආර්ය ශ්‍රාවකයාගේ ධනෙ. දැන් අපි මේ ලෝකයේ තුළ මේ සමාජයේ තුළ මෙයා නම් පොහොසතා, මෙයා ධනවතා කියලා කියන සමහරලාවට ඔහු සද්ධාවෙන් දිලින් දෙක් වෙන්න පුළුවන්. සද්ධාවෙන් හිඟන්නෙක් වෙන්න පුළුවන්. අතේ සල්ලි තියෙන්න පුළුවන්. යාන වාහන ඇති, ගෙවල් දොරවල් ඇති, මිල මුදල් ඇති. පෙර මොකක් හෝ කරගත්ත පිනක විපාකයක් හැටියට මේ ජීවිතේ යමක් අතේ තියෙනවා, සල්ලි ටිකක් තියෙනවා. හැබැයි ඔහුට තුනුරුවන් ගැන සද්ධාාවක් නැත්නම්, ඔහු බුදුගුණ දහම්ගුණ සංගුණ ගැන කිසිම සද්ධහා මාත්‍රයක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ධනවත් වෙන්න සද්ධාවෙන්. සප්ත ආර්ය ධනය කියලා සද්ධහා, හිරි, ඔත්තප්ප, ඉගැන පවට ලැජ්ජාබය, විරිය, සුත, ත්‍යාග, ප්‍රඥා කාරණා 7ක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආර්ය ශ්‍රාවකයෙකුට ධනයක්. ඒකට ධර්මය කියන්නේ සප්ත ආර්ය ධනය. අන්නේ ධනයෙන් ධනවත්වෙන්. ඒ පළවෙනි මේක තමයි සද්ධහා ධන. එහෙමනම් අපිට පේනවා මේ හැම තැනක පෙන්වා මහණෙනි, යම් පුද්ගලයෙක් ඔබ ජීවිතේ පිහිට කරගන්නවා නම්, සරණ යනවන බුදුරජාණන් වහන්සේ විතරක් සරණ යන්න, ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්
අරහන් සම්මා සම්බුද්ධ විජ්ජාචන්න සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන ගුණයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේෝ පමණක් පිහිට කරගන්නවා පුද්ගලයෙක් හැටියට පුද්ගල සරණක් යනවනම් බුදු හාමුදුරුවෝ විතරයි. ඒ ඇරෙන්න්න නත්ති මේ සරණං අඥ්ඥම් බුද්ධෝ මේ සරණංවල. වෙන කිසිීම බුදු හාමුදුරන්ගෙන් තොර වෙන පුද්ගලයෝ සරණ යන්න එපා කියන. පිංහතුනේ අද වර්තමානය අපිට පේනවා මිනිස්සු පුද්ගල සරණ යන්න වැඩිපුර තෙරවන් සරණ යනවට වැඩිය පුද්ගල සරණක් යන්න. ඒක සමහර වෙලාවට කෙලෙස් තුළ උපදින දෙයක් ඔහු දන්නෙමනේ. සමහරයට බුදු හාමුදුරුවන්ට වැඩිය තමන්ට ධර්මය කියලදීපු හාමුදුරුව බුදු හාමුදුරන්ට වැඩිය ලොකුයි. සමහරු බුදු හාමුදුරන්ගේ ගුණත් නෙමේ කියන්න උදේ ඉඳන් රෑ වෙනකම් මේ උන්වහන්සේ නිසා තමයි උන්වහන්සේ තමයි නියම කල්යාණමිට උන්වහන්සේ නිසා තමයි මේ අන්තිමට තුනුරුවන් ගුණ අමතකයි. පුද්ගලයෙක් සරණ ගිහිල්ලා තියෙන. ඒ පුද්ගලයා වැරදි දෙයක් කරොත් සමහර අය කාලයක් ධර්මය කියාගෙන යන. කාලයක් ධර්මය කියාගෙන ගිහිල්ලා කාලයක් පාරෙන් පනිනෝ පිට පනිනෝ. ධර්ම මාර්ගයෙන් පිට පැනලා වෙන මාර්ගයකට පිරිසහරුවන්. නිවන වෙන පැත්තකට හරුවන්. දැන් නිවන් දකින්න හිතාගෙන බණහගෙන ආපු අය දැන් වෙන පාර කියන. එතකොට ඒ පුද්ගල සරණ ගියාට පස්සේ පුද්ගලයකුට අන්ද වුණාට පස්සේ තමන්ට වැරදුනා කියලා තේරෙන්නේ කියන දේ හරී කියල හිතෙන. හරී කියල හිත අන්තිමට තමන් ධර්මයෙන් පරිබාහිර පුද්ගල සරණක්ගේ ළමාරු වැටෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා පුද්ගලයෙක් සරණ යනවා නං මේ ලෝකෙ පිහිට කරගන්නවනං අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන්න සම්පන් සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන මේ ගුණයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේෝ පමණක් සරණයන්. ඊළඟට යම් කිසි කෙනෙක් අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් මාර්ගයක් හැටියට යම් දෙයක් සරණ කරගන්නවනන් ජීවිතේ. යම් ප්‍රතිපදාවක් යම් වැඩ පිළිවෙලක් සරණ යනවා නං ධර්මය විතරක් සරණයන්. සාක්කාත සන්දිිට්ටික අකාලික එහි පස්සෙක ඕපනායක පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඥෝහි කෙන ගුණයන්ගෙන් යුක්ත මෙන්න මේ ගුණ ඇති ඒ බුදු හාමුදුරන්ගේ බුදුමවින් වදාළ ඒ ධර්මය පමණක් සරණයන්. පුද්ගල සරණයන් එපා පුද්ගල මතවාද සරණයන්නත් එපා. අපි අසවල් මතවාද ඉන්නයි. අපි මෙන්න මේ මතවාදයින අපි මේ ජාතිය කෙල එක මතවාද සරණයන් එපා නත්ති මේ සරණං අඥ්ඥන් ධම්මෝ මේ සරණං වර. ධර්මය ඇර වෙන කිසි සරණක් කරා යන්න එපා අමාරු වැටෙනොකි. ඒ නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පිරිසක් හැටියට කණ්ඩායමක් හැටියට සරණයන්. සමහරය ඒක කණ්ඩායන් ඉන්න පැහැදිච්ච. සමාරු කියනපුළ අපි නම් මෙන්න මේ කණ්ඩායමට තයි පැහැ සමාරුන්ගේ දේශපාලන කණ්ඩායන් තියෙන පුළුව. ඊළඟට කියන පුළ මමනන් ජීවිතේ මේ ක්‍රිකට් කණ්ඩාය. ඒ අයට තයි වැඩිපුර මාස ඒ අයවතයි මං විශ්වාස කර. එක්ක සංගීත කණ්ඩායම ක්‍රිකට් කණ්ඩායම දේශපාලන කණ්ඩායම එක මතවාද ඇති එක කණ්ඩායන් ලෝක ඉන්නවා කණ්ඩායන් හැදිච්චයි. බුදුරජාණන් වහන්සේ වදාල පිහිට කරගන්නවන සරණ කරගන්නවන කණ්ඩායමක් හැටියට පිහිට කරගන්නවනං සුපටි පන්න උජු පටිපන්න ඥාය පටිපන්න සාමීචි පටිපන්නාදී ගුණයන්ගේ යුක්ත කණ්ඩායමක් හැටියට තෝරගන්න තියෙන්නේ යුගල 4යි. යදිදන් චත්තාරි පුරිස යුගානි අට්ට පුරිස පුද්ගලා පුද්ගලයෝ වසයෙන් බෙදලගත්තෝ තට දෙනයි. අන්නේ පුද්ගලයෝ විතරක් සරණයන්. ඒ අය ආහුනීය පාහුනීය දක්කිනෙය අංජලි කරණේ අනුත්තරම් පුං්ඥක් එත්තන් ලෝක සාර්ථී. අන්නේ ශ්‍රාවක සංඝයා පමණක් සරණයන්. අන්න එහෙමනං ඔබ මතක තියාගන්න. ඔබ තනි පුද්ගලයෙක්ව ජීවිතයේ සරණ යනවානම් බුදුරජාණන් වහන්සේ විතරක් සරණයන්. අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් සරණ යනවානම් පිහිට කරගන්නවාන ඒ බුදුරජාණන් වහස් දේශනා කරපු ධර්මය පමණක් සරණයන්. පිරිසක් හැටියට කණ්ඩායමක් හැටියට ඔබ ජීවිතයේ සරණ යනවානං ඒ ධර්මය අවබෝධ කරගත්ත මගඵල ලාබී ශ්‍රාවක සංඝයා සරණයන්. බුදුරජාණන් වහන්සේ වදාළ නත්ති මේ සරණං අඥ්ඥන් බුද්ධෝ මේ සරණංවර නත්ති මේ සරණං අඥ්ඥන් ධම්මෝ මේ සරණංවර නත්ති මේ සරණං අඥ්ඥන් සංගෝ මේ සරණංවර. මේ විදිහට හරියට තිසරණය පිහිටගත්ත කෙනා ලෞකික සම්මාධිට්්‍යයෙන් යුක්තයි. එයා පිම්පව් කර්මකරම්පල හොඳ නරක මේ සියල්ල ගැන අවබෝධයකින් යුක්තව ලෝකෝත්තර සම්මාධිට්්‍යය කරායන්න මහන්සි ගන්න ශ්‍රාවකෙ. අන්නේ කෙනාට තමයි මේ ධර්මමාර්ග විවෘත්තවෙන්. එයාට තමයි මේ ධර්මමාර්ගයේ නිවරදිව දකින්න පුළුව. එයා තමයි ධර්මාවබෝධය කරායන ශ්‍රාවකය. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ ජීවිතයේ හැම වෙලාම
ඔබට එන හැම අවස්ථාවකම ඔබ නිතර බුදු ගුණ දහම් ගුණ සංගුණ හිතාන් ඔබට විශාල රැකවරණ විශාල පිහිට ඒ විතරක්ට මේ ඔබට බයක් තැති ගැනීමක් ඇති වුණ භයංවා චම්බිතත්තංවා ලෝමහන්සුව ඔබට ජීවිතයේ කවදා හරි බයක් ඇතිවෙන අමනුස්ස බයක් ඇතිවෙන කරුවලට බයයි සමහරු එක පාට ලොමුට හැගන්න තැතිගන්න සමාට ගෙදර බඩුමුට්ටු පෙරුණත් හොල්මං කියලා බයවෙනවා ගෙදර එතකොට මෙවැනි ජීවිතයේ මරණ බයක් වෙන්න පුළුවන් බිය තැති ගැනීමක් ජීවිතයේ බියක් තැති ගැනීමක් අසරණකමක් ඇතිවෙච්ච හැම වෙලායම බුදුගුණ හිතන්න දහම් ගුණ හිතන්න සංගුණ හිතන් තුනුරුවන් ගුණ ඇර වෙන කිසිම පිළිසරණක් අපට නෑ එනිසා පිංහතුනේ ධර්මය තුළ පිහිට පිළිසරණ හොයන් ධර්මීම් පිහිට හොයන කෙන අමාරු වැටෙන්නේ එනිසා තුනුරුවන් ගුණ සිහිකරන්න ගුණවසයෙන් එකින් එක බුදුගුණ දහම් ගුණ සංගුණ මෙනෙහි කර කර ඔබේ හිතේ සද්ධහ ඉන්ද්‍රිය ඇති කරගන්න සද්ධහ බලය ඇති කරගන්න සද්ධාවෙන් ඔබ ධනවතෙක් බවට පත්තෙන් ඒ පිණිස බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් අදාපිට උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩඉන්න චෛත්‍යය ඒවගේම පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍ය වැඩයින් ඒ ත්‍රිවිධ චෛත්‍ය සිහිකර කර බුදුගුණ සිහිකර කර ඔබට අප්‍රමාණ පිම්පුරාගන්න පුළුව ඔබ හැම දෙනාටම අනන්ත බුදුගුණ ඒවගේම අචින්තිය වූ බුදුගුණ ගැන හිත පහදවාගෙන දහම් ගුණ සඟගුණ ගැන හිත පහදවාගෙන අවබෝධයෙන් යුතු සද්ධාව ඇති කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන